සිත දරාගෙන සදා බුදු හිමි සරණ යන්නෙමි. දෙසෝ සදහම් මග හැඳින දැන සදා සදහම් සරණ යන්නෙමි. ඒ දහම් මග සෑරූ සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි. මෙතුම් සරණී ගුණ හැඳින දැන සදා තෙරුවන් සරණ යන්නෙමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමි. යේතං උපනයිහන්ති වේරං තේ සංන සම්මති. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමි. යේතං උපනයිහන්ති වේරං තේ සූප සම්මතිති. ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. සදහවත් කාරුණික වාසනාවන්ත පින්වත්නි, මේ වෙලාවේ ඔබ සූදානම් වෙන්නේ චරණ රූපවාහිනිය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් යුක්තව මේ උතුම් ශ්‍රී සද්ධර්මය
ලෝකයට දායාද කළා. ඔබට මට ඒ දායාදය අපේ ජීවිතයේ ලබන ලොකුම භාග්‍යවන්ත අවස්ථාව විදිහට උදා කරගන්න පුළුවන්කම ලැබුණා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපට දායාද කරලා සිද්ධ කරලා තියෙන අප වෙනුවෙන් සිද්ධ කරලා තියෙන සේවය වචනවලට පරිවර්තනය කරන්න බෑ. අපි දන්නවා දරුවන් විදිහට අපේ ජීවිතවල අපිට සියල්ලම මේ ලෝකයේ ලබලා දුන්නේ අපේ අම්මා තාත්තා. ඔබේ අම්මා තාත්තා, අපේ අම්මා තාත්තා තමයි අපට සියල්ල ලබා දුන්නේ. අපි මෙලවට බිහි කරලා අතපය ලොකු මහත් කරලා කවල පොවල ඇතිතැටි කරලා පාසල් අධ්‍යාපනය ලබා දීලා එතනින් එහාටත් ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපනයත් ලබා දීලා අම්මා තාත්තා දෙන්නා මේ ලෝකේ අපි වෙනුවෙන් බොහෝ දේවල් සිද්ධ කරලා තියෙනවා. අපේ අම්මට තාත්තට අපිව මේ සසරට ගෙන්වා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ භවය තුල අපට උප්පත්තිය ලබා දෙන්න ඒ දෙන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ භවය තුල අපිව ලොකු මහත් කරලා පෝෂණය කරලා රැකබලා ගන්න ඒ දෙන්නට හැකියාව ලැබිලා තියෙනවා. නමුත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපිව මේ ලෝකයට ගෙන්වා ගන්න කිසිම වෙලාවක කටයුතු කරන්නේ නැහැ. ඇයි? අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ජාතිපි දුක්ඛෝ, උපත දුක. මේ උපදින ආත්ම භවයන් වල කොතනක වුණත් දුකමයි තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ මේ දුක්ඛිත වූ සංසාරයෙන් එතර වෙන මාර්ගය. ඒ නිසා අම්මා තාත්තට ඒ මාර්ගය පෙන්වන්න පුළුවන් කමක් නැහැ. අම්මා තාත්තට කරන්නත් බැරි වෙච්ච දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් මේ සිද්ධ කරලා තියෙන්නේ. මේ ධර්මය ලෝකයට පැහැදිලි කරලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නැති ශාන්ත නිවන් සුවය ළඟා කර ගැනීම දක්වා අපව මෙහෙවන ධර්මයක් බුදුරජාණන් වහන්සේ විතරමයි ලෝකයට දේශනා කරලා තියෙන්නේ. බුදු කෙනෙකුට පමණක්ම කරන්න පුළුවන් දෙයක් උන්වහන්සේ සිද්ධ කරලා තියෙන්නේ. මේ ධර්මය අපේ ජීවිත තුළ යහපතමයි උදා කරන්නේ. ඔබ මේ ශ්‍රවණය කරන මේ පුංචි වේලාව තුළ ඔබේ ජීවිතයට යහපතක්මයි සිද්ධ වෙන්නේ. ඔබට කවදාකවත් අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ධර්ම ශ්‍රවණය කිරීමත් එක්ක. ඒ නිසා අදත් ඔබට අපි කරුණාවෙන් යුක්තව මේ ධර්ම දේශනා මාලාවේ අපි ආරම්භ කරන්නට යෙදුනා බෞද්ධයාට නිරන්තරයෙන්ම සමීපව තිබෙන ග්‍රන්ථයක් වන ධම්මපදය ඇසුරු කරගෙන ධර්ම දේශනා මාලාවක්. අදත් ඔබට ඒ උතුම් ධර්ම ග්‍රන්ථයේ අන්තර්ගත ඒ ගාථා ධර්මයන් දෙකක්
අරමුණු කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්මය සම්පිණ්ඩණය කරලා තියෙන ග්‍රන්ථය තමයි ධම්මපදය කියලා කියන්නේ. ධම්මපදය මේ වෙනකොට භාෂා ගණනාවකට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා ජනප්‍රිය ග්‍රන්ථයක්. මේ ග්‍රන්ථය තුල ඊටාම වටිනා මුතු මැණික් වලටත් වඩා වටිනා ධර්ම කාරණා තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපේ පුංචි දරුවන්ට මේ ගාථා ඉගැන්වීම තුළ දැන් දහම් පාසලේදී මේ ගාථා ඉගෙන ගන්නවා. ඒවා තව තවත් අර්ථවත් කරමින් ඉගෙන ගන්න දැනගන්න මේ අවස්ථාවක් බවට පත් වෙනවා. වැඩිහිටියන්ටත් එහෙමයි. ධම්මපදය කියලා කියනකොට අපි ඒත් එක්කම කියවෙන වචනයක් තමයි බෞද්ධයාගේ අත්පොත කියන එක. එහෙනම් අපිට ළඟම තියෙන්න ඕනේ පොතක්. පොත විතරක් ළඟ තිබිලා හරියන්නේ නැහැ. අපි ඒ තුල අන්තර්ගත වෙලා තියෙන ධර්ම කාරණාත් ඉගෙන ගන්න ඕන. එහෙම ඉගෙන ගත්තාම අපිට ජීවිතය හරි පහසුවෙන් ගත කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමීප කරගන්න අපිට ජීවිතය පහසුවෙන් ගත කරන්න පුළුවන්. අද මම ඔබට කියලා දෙන්නේ දැන් එක අවස්ථාවකදී අපි පළවෙනි ගාථාවත් දෙවෙනි ගාථාවත් කියලා දුන්නා. අද අපි කියලා දෙන්නේ තුන්වෙනි ගාථාවත් හතරවෙනි ගාථාවත් දෙක. ගාථාව නැවත අපි මතක් කරගනිමු. අක්කොච්චි මං අවදි මං අජීනි මං අහසිමි යේතං උපනයිහන්ති වේරං තේ සන්න සම්මති. ඒ තමයි පළවෙනි ගාථාව. මේ ගාථාවෙන් ලස්සන අර්ථයක් කියනවා. මේ ගාථාවේ අර්ථය අපි තේරුම් ගන්න ඕන. ඒ තේරුම් අරගෙන අපි මෙහෙමද කටයුතු කරන්නේ කියලා ඔබ අදහස් කරලා බලන්න. මේ ගාථාවෙන් කියවෙනවා අක්කොච්චි මං අවදි මං අජිනි මං අහසිමි. අසවලා මට බැන්නේ ආක්‍රෝෂ පරික්‍රෝෂ. ඊළඟට කියනවා මට ගැසුවේය. අසවලා මට ගැසුවේය. ඊළඟට කියනවා අජිනිම මාව පැරැද්දුවේය. ඊළඟට කියනවා අහසිමේ මගේ දේවල් පැහැරගත්තාය. කවුද මෙහෙම හිතන්නේ? Taman. එහෙම යම්කිසි කෙනෙක් හිතනකොටම මොනවද ඇති වෙන්නේ? තරහාවක් තමයි ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් දැන් පුංචි දරුවෝ එහෙම කවුරු හරි ගැහුවොත් එහෙම සරණු කරගන්න වෙලාවක පාසලේදී ඒ වගේ වෙලාවකදී යාළුවෙක් හරි ගැහුවොත් එහෙම
මට එයා ගැහුවා කියලා දැඩි තරහක් තමයි ඇති කරගන්නේ. සමහර වෙලාවට ඔබත් පෙරලා ගහන්න යනවා. ඊළඟට මට බැන්නා. මට එයා බැන්නනේ. අද මට එයා බැන්නා. එහෙම කියන වෙලාවල් තියෙනවා. එතකොටත් ඇති වෙන්නේ තරහක්. මාව පැරැද්දුවා. සමහර වෙලාවට ඔබ රථයක් පදවගෙන යනවා නම් ඒ රථය ඉස්සර කරනවා. තව රථයක් ඇවිල්ලා ඉස්සර කරනවා. එතකොට ඔබට තරහක් ඇති වෙනවා. ඇයි? මාව පැරැද්දුවා. මාව පසුපසට දැම්මා. ඒත් එක්ක තරහව ඇති වෙනවා. තව සමහරක් වෙලාවට සමහරක් අය අපේ දේවල් පැහැර ගන්නවා. ආයතනයක් නම් ආයතනයේ නිලතල හිමි වෙනකොට වෙනත් කෙනෙක් ඔබට හිමි වෙන නිලතල යම්කිසි ආකාරයකින් ලබා ගත්තොත් ඔබට තියෙන්නේ මගේ දේවල් පැහැරගත්තා කියන සිතුවිල්ල. පින්වත්නි, මෙන්න අපිට වෛරය ඇති වෙන කාරණාවන්. මේ වෛරය ඇති වෙන කාරණාවන් අපි සිතන්න ඇති වෙන්නේ මොකද්ද? වෛරයමයි. යම්කිසි කෙනෙක් මෙහෙම සිතමින් වෛරය ඇති කරගන්නවා නම් ඒක සුදුසු දෙයක් නෙවෙයි. ඇයි ඒ? වෛරය කියන්නේ පින්වත්නි වෛර කරන කෙනාට විතරක් නෙවෙයි. දැන් ඔබට වෛරයට හේතු වෙන කාරණා තියෙන්න පුළුවන්. පුද්ගලයෙක් ඉන්න පුළුවන්. එයට යම්කිසි විදිහක ඔබ කාට හරි වෛර කරනවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතයටත් යම්කිසි බලපෑමක් තියෙනවා. ඒ වෛරයත් එක්ක ඔබ එක එක දේවල් කරන්න පෙළඹෙනවා. හැබැයි වෛරයේ ප්‍රථම ප්‍රතිඵලය තියෙන්නේ බාහිර පුද්ගලයාට නෙවෙයි. ඔබ සතුවමයි. වෛර කරන්න තරහ ගන්න අපේ සිතයි දූෂ්‍යයටපත් වෙන්නේ. ඒ නිසා අපේ සිත දූෂ්‍යයටපත් වෙන්න එය කාරණාවන් බලපානවා. ඒ විතරක් නෙවෙයි. මානසික වශයෙන් පීඩාවන් ඇති කරන්නත් එහි අවසාන ප්‍රතිඵලය විදිහට ඔබ මානසික රෝගියෙක් කරන්නත් වෛරයට හැකියාව තියෙනවා. ඒ නිසා මේ අවස්ථාව තුළ වෛරය නම් ඇති කරගෙන තියෙන්නේ මේ කාරණාවන් පදනම් කරගෙන. දැන් ඔබට නිකරුණේ බැන්නා වෙන්න පුළුවන්. නිකරුණේ ගැහුවා වෙන්න පුළුවන්. ඔබව පැරදවීමට හේතු වෙන්න පුළුවන්. ඔබේ දේවල් පැහැර ගන්න පුළුවන්. ඔබ කිසිම දෙයක් නොකර ඉඳලත්. හැබැයි අපි ඒවා පදනම් කරගෙන වෛරය නම් ඇති කරගන්නේ අපි ඒ තුල කටයුතු කරන්නේ යහපත් විදියට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් කරමුණු කරගෙන. ඒ භික්ෂූන් වහන්සේගේ නම තමයි තුල්ලතිස්ස හාමුදුරුවෝ. තුල්ලතිස්ස හාමුදුරුවෝ කියලා කියන්නේ තිස්ස තමයි මේ හාමුදුරුවන්ගේ නම. තුල්ල කියලා කියන ස්තුල කියන වචනය. ඒ කියන්නේ මහතයි. මහත තිස්ස හාමුදුරුවෝ. ඒ නිසා තමයි තුල්ලතිස්ස කියලා නම් කරලා තියෙන්නේ. මේ තුල්ලතිස්ස හාමුදුරුවෝ
බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක්. ඒ විතරක් නෙවෙයි මෙයා පැවිදි වුණේ වයසට ගිහිල්ලා. වයසට ගිහිල්ලා පැවිදි වෙලා හිටපු මේ තුල්ලතිස්ස හාමුදුරුවෝ දවසක් ආසනයක වැඩ ඉන්නකොට එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ඒ ස්ථානයට වැඩම කරනවා. වැඩම කරලා ශාසනික සම්ප්‍රදායක් තියෙනවා පින්වත්නි. තවත් හාමුදුරුවෝන් වහන්සේ නමක් භික්ෂූන් වහන්සේ නමක් මුණ ගැහුණාම ඒ භික්ෂූන් වහන්සේගේ වස් විමසීමක් කරනවා වන්දනා කරන්න. ඒ වස් විමසීම කරලා තමන්ට වඩා වස් ප්‍රමාණයෙන් වැඩි නම් වන්දනා කරනවා. වස් ප්‍රමාණයෙන් අඩු නම් වන්දනා කරන්නේ නැහැ. එතකොට ඒ භික්ෂුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේට වන්දනා කරනවා. මේක තමයි ශාසනික සම්ප්‍රදාය. මේ ආපු භික්ෂුන් වහන්සේ ඒ විදිහට අර තුල්ලතිස්ස හාමුදුරුවන්ගෙන් විමසනවා ඔබ වහන්සේගේ වස් කීයද? දැන් මේ බැලුවාම වයසයි ටිකක් වයස පෙනුමුත් තියෙන්නේ. ඒ නිසා මේ හාමුදුරුවෝ කල්පනා කරනවා මේ ඉන්න හාමුදුරුවෝ මට වඩා වැඩිමහල් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි විමසන්නේ. විමසනකොටම තුල්ලතිස්ස හාමුදුරුවෝ කියනවා මට වස් ගාණක් නැහැ. මම පැවිදි වුණේ පසුවයි කියලා. හැබැයි උන්වහන්සේ ඒක කියන්නේ තරහෙන්. ඒක මේ වැඩම කරපු භික්ෂුන් වහන්සේ කියනවා ඔබ වහන්සේ එහෙනම් ආගන්තුක සිද්ධ කරන වත්පිළිවෙත් සිද්ධ කරේ නැහැ. සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් තවත් භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරනකොට වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරනකොට සිද්ධ කරන වත්පිළිවෙත් වලට කියනවා විනය පිටකේ ආගන්තුක වත. ඒ ආගන්තුක වතේ කිසිම දෙයක් කළේ නැහැ. පිළිගත්තෙත් නැහැ. ඒ වගේම උන්වහන්සේට දෝවනය කරන්න පැන් පිළිගැන්වුවෙත් නැහැ. ගිලම්පසක් පිළිගැන්වුවෙත් නැහැ. මේ කිසිවක් කළේ නැහැ. කිසිම ගරු සරුවක් නැතිව අර තුල්ලතිස්ස හාමුදුරු එතන හිටපු නිසා මේ භික්ෂුන් වහන්සේ කියන ඔබ වහන්සේ බරපතල වරදක් කළේ. මෙහෙම කියනකොට තුල්ලතිස්ස හාමුදුරුවෝ මේක දැක්කේ කොහොමද? අර ඔබත් අම්මා තාත්තා යම් කිසි විදිහක වැරද්දක් පෙන්නනකොට ඒ වැරද්ද දකින විදිහටමයි දැක්කේ. වැරද්දක් පෙන්නුවාම ඒ වැරද්දක් විදියට ගත්තේ නෑ, බයිනවා කියලා හිතලා තමයි එයා පිළිගත්තේ. මෙයා ගිහිල්ලා අඬාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ඇයි ඥාතිනේ? ඒ නිසා කියනවා මට මේ අහවල් භික්ෂූන් වහන්සේ බැන වැදුනා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ තුල්ලතිස්ස හාමුදුරුවන්ගෙන් ඔබ වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට වඩා බාලද වැඩිමහල්ද? ස්වාමීනි උන්වහන්සේ වැඩිමහල්. එහෙනම් ඔබ වහන්සේ පෙර ගමන් කරලා උන්වහන්සේ පිළිගත්තද? නෑ ස්වාමීනි. පාත්‍රා සිවුරු අරගෙන පිළිගත්තද? නෑ ස්වාමීනි. පැන් පිළියෙල කරලා පිළිගත්තද? නෑ ස්වාමීනි. මේ කිසිම ආගන්තුක වතක් උන්වහන්සේ සිද්ධ කරලා නැහැ. එවිට බුදුරජාණන් වහන්සේ තුල්ලතිස්ස හාමුදුරන්ට කියන ඔබ වහන්සේ වැරදි. උන්වහන්සේ වැරද්දක් නැහැ. ඔබ වහන්සේ තමයි වැරද්ද කරලා තියෙන්නේ. ඒ නිසා ගිහිල්ලා සමාව ගන්න කියලා කියනවා.
මෙයා සමාව ගන්නවද? නෑ. මෙයා සමාව ගන්නෙත් නෑ. එහෙම්මම එතනින් නික්මිලා යනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේට කියනවා මේ තුල්ලතිස්ස අද විතරක් නෙවෙයි මීට පෙර ආත්ම භවයකත් මේ විදිහටමයි කටයුතු කරලා තියෙන්නේ. පෙර ආත්ම භවයක මේ තුල්ලතිස්ස හාමුදුරුවෝ ඒ විදිහටමයි කටයුතු කරලා තියෙන්නේ. ඒක ආත්ම භවයක තාපසවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් දේව කියලා අනිත් කෙනා නාරද. මේ දෙන්නම හිමාලයේ තමයි ජීවත් වුනේ. මේ දේව කියන තාපසතුමා කල්පනා කරනවා ටිකක් හොඳට කටට රහට කන්න ඕන. එහෙනම් හිමාලයේ එහෙම කන්න තැනක් නැහැ. මිනිස්සු ඉන්න ප්‍රදේශයකට එන්න ඕන කියලා කල්පනා කරලා එහිදී එයා එනවා එක්තරා කුඹල් වැඩ කරන ස්ථානයකට. ඇවිල්ලා ඒ ප්‍රධානියාගෙන් අහනවා මට අද රෑ මෙතන නවතින්න පුළුවන්ද? මම රාත්‍රී කාලයට මෙතන නවතින්නද කියලා ඇහුවේ. කුඹල්කරුවා කිව්වා මට රාත්‍රී කාලේ නම් ශාලාව අවශ්‍ය නැහැ. ඔබතුමා නවතින්න. ඒ නවතිලා ඉන්න වෙලාවේ අර නාරද කියන තාපසතුමත් ඒ ස්ථානෙටම එනවා. ඇවිල්ලා කුඹල්කරුවගෙන් අහනවා මම අද රාත්‍රී මෙහි නවතින්නද? ඒ වෙලාවේ කුඹල්කරුව කියනවා මට නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මීට ඉස්සර වෙලා ආපු තාපස කෙනෙක් ඉන්නවා. එයා කැමති වුණොත් ඔබටත් නවතින්න පුළුවන්. මං අහලා බලන්න. අහලා බැලුවා. කැමති කිව්වා නවතින්න කිව්වා. දැන් නැවතුණා. දැන් මේ දේව තාපසතුමා දේවල කියන තාපසතුමා රාත්‍රී නිදාගත්තා. දෙන්නම එකටම නිදාගත්තා තැන් දෙකක. දේවල කල්පනා කරනවා දැන් මෙයා කවුද කියලා දන්නෙත් නැහැ. ඒ නිසා වෙනත් තැනක නිදා ගන්න ඕනේ ඉක්මනටම අවදි වෙන තැනක. ඒ නිසා දොරකඩම මෙයා නිදාගත්තා. දැන් අර නාරද තාපසතුමා ඒ බව දන්නේ නැහැ. එයා එළියට යන්න අවශ්‍යතාවයකට එළියට ගියා. යනකොට අර දේවල තාපසතුමාගේ ජටාව පෑගෙනවා. ඒ වෙලාවේ ඔන්න බැනවදිනවා. ඇයි මගේ ජටාව පෑගුවේ කියලා. ඒ වෙලාවේ එළියට ගියපු නාරද තාපසතුමා කල්පනා කරනවා දැන් ආයෙත් ගියොත් එහෙම මේ පැත්තෙන්ම ජටාව පෑගෙන්න පුළුවන්. කරුවලේනේ. එහෙනම් අනිත් පැත්තෙන් යන්න ඕනේ කියලා කල්පනා කරනකොට දේවල තාපසතුමත් කල්පනා කරනවා ආයෙත් මේ මිනිස්සයා ඇවිල්ලා මගේ ඔළුවම පාගලා යයි කියලා එයත් අනිත් පැත්තට හැරිලා පැත්ත මාරු වෙලා නිදා ගන්න. දැන් ආයෙත් පෑගෙනවා ජටාව. ඒ වෙලාවේ ආයෙත් බයිනවා. බැන්නට නාරද තාපසතුමා කියන මම දන්නේ නෑනේ ඔබතුමා අනිත් පැත්තට හැරිලා හිටියයි කියලා. ඒක මම දැනගෙන කරපු එකක් නෙවෙයි. ඔන්න දැන් දෙන්නටම මේ තාපසතුමා දේවල තාපසතුමාට හොඳටම තරහ ගිහිල්ලා නෑ ඔබ දැනගෙන තමයි ඒක කරේ මට මෙහෙම කරන්නමයි ආවේ කියලා කියනවා. මම ඔබට සාප කරනවා කියලා අර දේවල තාපසතුමා නාරද තාපසතුමාට සාප කරනවා. සාපය මොකද්ද? හෙට හිරු එළිය වැටෙනකොට ඔබේ හිස සත් කඩකට පැලෙන්න ඕනේ කියලා සාප කරනවා. හැබැයි නාරද තාපසතුමා දන්නවා මේ සාපය සාධාරණ නැහැ. සාධාරණ නැත්තම් එයාගේ පැත්තට තමයි නැවත එන්නේ. ඒ වෙලාවේ කල්පනා කරන අනුකම්පා කරලා එහෙම වුණොත් එහෙම මේ මිනිස්යාගේ හිස සත් කඩකට පැලෙනවා.
ඒක වළක්වන්න පුළුවන් තමන්ට 이르දියෙන්. තාපසතුමාට තිබෙන 이르දියෙන් රාත්‍රියම පවත්වාගෙන යන්න පුළුවන් හිරු එළිය වැටෙන්නේ නැති වෙන්න. මෙහෙම කරන්න ඕන කිය කල්පනා කරලා අදිෂ්ඨාන කරලා ඒ විදියට හිරු එළිය වැටෙන්නේ නැති වෙන විදියට එයා 이르දියෙන් කටයුතු කළා. දැන් ගමේම මිනිස්සු බලනවා මොකද තාම එළි වෙන්නේ නැත්තේ කියලා. රජතුමාගේ රජමාලිගාවට ගිහිල්ලා මිනිස්සු කෑ ගහනවා මේ මොකක් හරි සාපයක් තමයි. ඇයි මෙහෙම වෙන්නේ කියලා. රජතුමා කල්පනා කරනවා බලුවහම මුකුත් නැහැ. හොයලා බලනවා කවුරු හරි අද ඇවිල්ලා ඉන්නවද නගරයට. හොයලා බලනකොට ඔව්. විමසලා බලනවා සිද්ධිය ආරංචි වෙනවා. දේවල තාපසතුමාට මේ සාපය නවතින්න ඕන නිසායි එහෙම කරගෙන ඉන්නේ. නාරද තාපසතුමා රජතුමාට කියනවා රජතුමනි මෙයාව ලව්වා මගෙන් සමාව ගන්න. නැත්තම් මෙයාගේ හිස සත් කඩකට පැලෙනවා. ඒත් මෙයා කැමතිනේ එයාගෙන් සමාව ගන්න. දේවල තාපසතුමා. එතුමා එහෙමම ඉන්නකොට රජතුමා බලෙන්ම අරගෙන එකතු කරගෙන ඇවිල්ලා වන්දලා සමාව ඉල්ලනවා. හැබැයි සාපය ඉවර නැහැ. දැන් රජතුමාට අණ කරනවා. රජතුමාට කියනවා නාරද තාපසතුමා මෙයාගේ හිසට මැටි තියලා වතුර ගිල්වන්න ළඟ තියෙන විලක ගිල්වන්න. ගිල්වලා එයාව එහෙම තියලා හිරු එළිය වැටෙන විදිහට මං සලස්වන්නම්. එතකොට අර මැටි ටික තමයි පැලිලා විනාශ වෙන්නේ. ඔන්න බලන්න මේ අර විදිහට මට බැන්නේය මට පහර දුන්නේය මේ විදිහට හිතලා වෛර කරලා එයාටම සිද්ධ වෙච්ච විපත මොකද්ද උනේ? අසවලා මට බැන වැදීමා පරදවා ජයගත් හින්දා අසවලා මට පාඩු කරමින් මගේ දේ පැහැරගත් හින්දා අසවලා මට වද දුන්න හැටි මතකයේ පවතිනා හින්දා පැසවලා වැටෙනවා වෛරය නිරන්තර සිහි කරන හින්දා බැනපුවදනත් පැරදවීමත් කරන ලද පාඩුවත් එක් වී විඳපුවද මදිවාට තව වදයක් හිතේ යලි නැගී ඒවී අතීතය වත්මනට අවුදින් අදත් යන විට සතුට නැතිවී නොතේරෙයි එය මුලාවක් බව තිබෙන්නේ මෝහයයි මතුවී මෝහය නිසා තමයි එසේ කටයුතු කරන්නේ. ඒ කියන්නේ නොදැනීම නිසා. දන්නවා නම් මෙහෙම කරන්නේ නැහැ. නොදැනුවත්කම නිසා ඇති කරගත්ත අයහපත තමන්ටමයි ඇති කරගත්තේ අර තාපසතුමා. ඒ කවුද ඒ තාපසතුමා? ඒ තමයි තුල්ලතිස්ස හාමුදුරුවම. බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන් වහන්සේට කියනවා එදත් එහෙමමයි කටයුතු කරලා තියෙන්නේ මේ තුල්ලතිස්ස. මෝහයෙන් කටයුතු කරලා මුලාවෙන් කටයුතු කරලා වෛරයෙන් කටයුතු කරලා
විනාශය තමා කරාම තමයි එදත් ඇවිල්ලා තියෙන්නේ. අදත් ඒකමයි කරගත්තේ. ඒ නිසා පින්වත්නි, යම්කිසි අවස්ථාවන් වලදී අපිටත් මේ විදිහේ අත්විඳින්න සිද්ධ වෙනවා. දරුවන්ට විශේෂයෙන්ම ගුරුවරු දඬුවම් කරනවා. දඬුවම් කරන්නේ හදාගන්න. දඬුවම් කරනකොට හැබැයි අපි හිතුවොත් මට ඒ ගුරුවරයා ගහනවා. ඒ ගහන්නේ ඇයි කියන එක අපි අවබෝධ කරගත්තේ නැති වුණොත් අපිට වරදින්න පුළුවන්. අම්මා තාත්තා සමහරක් වෙලාවට බනිනවා. බනින්නේ ඇයි? ඔබව නිවැරදි කරගන්න. ඒත් ඔබ කල්පනා කරන්නේ මට බැන්නා. එහෙම කල්පනා කරනවා. මේ විදියට පින්වත්නි, අපි වෛරය බැඳගන්න අපිටමයි අනතුරු සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා තවත් භික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේගේ නම සුනාපරන්ත පුන්න හාමුදුරුවෝ. සුනාපරන්ත කියන ගමේ වාසය කරන නිසා, නැත්නම් සුනාපරන්ත ගමෙන් පැවිදි වෙන්න ආපු නිසා මේ හාමුදුරුවන්ට නමටත් එකතු කරලා තියෙනවා සුනාපරන්ත පුන්න හාමුදුරුවෝ. සුනාපරන්තය කියලා කියන්නේ පින්වත්නි, දරුණු මිනිස්සු ඉන්න ප්‍රදේශයක්. දඹදිව දරුණු මිනිස්සු හිටපු ප්‍රදේශයක්. ඒ නිසා සුනාපරන්ත ගමට මිනිස්සු යන්නත් බයයි. මේ සුනාපරන්ත වාසී පුන්නහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා, ස්වාමීනි මට ගමට යන්න අවසර දෙන්න. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා, පුන්න ඒ ගමට යන්න පුළුවන්ද? ඔබට බැනවදී විනේ මිනිස්සු. ඒ මිනිස්සු හරි දරුණුයි. ස්වාමීනි කමක් නැහැ. මට බැනවැදුනට ඒ මිනිස්සු මට පහර දෙන්නේ නැහෙනි කියලා පුන්නහාමුදුරුවෝ කියනවා. පුන්න ඔබට පහර දුන්නොත්? ස්වාමීනි ඒ අය පහර දෙන්නේ අත්පයින්නේ පහර දෙන්නේ. ඒ අය දඬු මුගුරු අරගෙන පහර දෙන්නේ නැහෙනි. ඒ නිසා කමක් නැහැ ස්වාමීනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා, පුන්න දඬු මුගුරු අරගෙන ආයුධ අරගෙන පහර දුන්නොත්? ස්වාමීනි කමක් නැහැ. ඒ අය මාව මරන්නේ නැහෙනි ස්වාමීනි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ පුන්න හාමුදුරුවන්ගේ ඉවසීම විමසනවා. බලන්නකෝ. දැන් අපි කල්පනා කරලා බැලුවොත් තුල්ලතිස්ස හාමුදුරුවන්ගේ ස්වභාවයත් මේ පුන්න හාමුදුරුවන්ගේ ස්වභාවයත් දෙවිදියක්නේ. පුන්න හාමුදුරුවෝ ඊටාම බුද්ධිමත්. ඇයි? උන්වහන්සේ දන්නවා වෛරය කියන එක ඇති කරගත යුතු එකක් නෙවෙයි. උන්වහන්සේ කල්පනා කරන්නේ මෛත්‍රිය. ඒ මිනිස්සුන්ට මෛත්‍රී කරන මේ දරුණු මිනිස්සු. ඒ මිනිස්සු ගැන කතා කරනකොටත් එදා ඒ ප්‍රදේශය ගැන බයක් තියෙනවා. දෙවොය ඇතැම් රටවල් වල ඇතැම් ප්‍රදේශ තියෙනවා මිනිස්සු යන්නත් බයයි. දෙවොය ලංකාවේ සමහරක් තැන් එහෙම තියෙනවා. එහෙම නැහැ. නමුත් එහෙම පට බැඳිලා තියෙනවා. ඒ වගේ ප්‍රදේශයක්. ඒ වගේ ප්‍රදේශයක් හිතෙනකොටම මතක් වෙනකොටම සාමාන්‍යයෙන් අපිට නැත්තම් ස්වභාවයෙන් තරහ තමයි එන්නේ. ඒ අය අල්ලලා දෙන්න ඕන පොලිසියට. එහෙම නැත්තම් ඒ අයට දඬුවම් කරන්න ඕනේ. එහෙම නැත්තම් අපි වැඩි පිරිසක් ගිහිල්ලා ඒ අයට ගහන්න ඕන. එහෙමනේ හිතෙන්නේ. පුන්නහාමුදුරුවෝ එහෙම කල්පනා කරන්නේ නැහැ.
ඒක හොඳ ආදර්ශයක් දරුවන්ට. දැන් ওই දරුවෝ රණ්ඩු සරුවල් වෙනවා. ඒ පුංචි කාලේ සිද්ධ වෙන දේවල් අපි හොඳයි කියනවා නෙවෙයි. එහෙම සිද්ධ වෙනවා. ඊට පස්සේ හොඳ වෙනවා. ටිකක් ලොකු වෙනකොට රණ්ඩු සරුවල් වුණාම ටිකක් කාලයක් පවතිනවා. හැබැයි මේ විදිහට ලොකු ගැටුම් දක්වාම යන අවස්ථා තියෙනවා. අපි කල්පනා කරන්න ඕනේ මොකක්ද එහෙනම්? අපි සමහරක් වෙලාවට මේ වෙලාවේ ගුටි කෑවේ මට බැන්නේ මේ වෙලාවේ හේතුවක් නිසා නෙවෙයි. පින්වත්නි අපි දන්නේ නැහැ අපි සසර කොයි විදිහට ජීවත් වුණාද කියලා. අපි ජීවත් වුණ විදිහට අනුව තමයි මේ භවය තුලත් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. එනිසා ඒවා කර්මය කියලා කල්පනා කරලා හරි අපි මෛත්‍රී කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. වෛරයෙන් වෛරය කවදාකවත් සංසිඳෙන්නේ නැහෙනි පින්වත්නි. වෛරය සංසිඳෙන්න නම් අවෛරය තියෙන්න ඕනේ. මෛත්‍රිය තියෙන්න ඕනේ. ඒක තමයි ධර්මතාවය. ආලවක යක්ෂයා තරහෙන් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට ඒ අවස්ථාවේදී කතා කරනකොට බුදුහාමුදුරු තරහින් නෙවෙයිනි කතා කරේ. බොහෝම මෛත්‍රියෙන්නි කතා කළේ. ආලවක යක්ෂයා කියපු දේවල් බුදුහාමුදුරු කරානි 3 පාරක්ම. ඒ ඇයි? මෛත්‍රිය තුලින් වෛරය සංසිඳවන්න පුළුවන්. ඒකයි බුදුදහමේ පෙන්වා දෙන විශේෂ පණිවිඩය. ලෝකේ හැමතැනම උගන්වන්නේ ගැහුවොත් ගහන්න, බැන්නොත් බනින්න. එහෙම නැත්තම් වෙනත් විදියකින් නම් ගැහුවොත් මරන්න. එහෙම තමයි මිනිස්සුන්ගේ සිත් ස්වභාවය. හැබැයි බුදුදහම කියනවා ගැහුවොත් ඉවසන්න. ගැහුවොත් ඉවසන්න හැමෝටම බෑ. එයාට හොඳ මානසික මට්ටමක් තියෙන්න ඕන. බුදුදහමෙන් ගොඩනගන්නේ අන්නේ මානසික මට්ටම. ඒ මානසික මට්ටම ගොඩනගා ගත්තොත් පින්වත්නි අපිට අර පෞද්ගලිකව තමන්ටම ඇති වෙන විපත් දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. තර තුල්ලතිස්ස හාමුදුරුවෝ තමන්ටමයි අයහපත සිද්ධ කරගත්තේ. තමන් වෙනුවෙන්මයි ඒ අයහපත සිද්ධ කරගත්තේ. ඒ අයහපත සිද්ධ වුණේ ඇයි? උන්වහන්සේ කල්පනා කරේ නෑ. උන්වහන්සේ මෛත්‍රී කරේ නෑ. ඒකට හේතුවකුත් තියෙනවා. ওই තරහත් එක්ක මාන්නයත් ඇති වෙලා තිබුණා. ඒ මාන්නයත් එක්ක තමයි මම බුදුහාමුදුරන්ගේ ඥාතියෙක්. ඒ වගේම මම වැඩිහිටියෙක්. එහෙම කියලා කල්පනා කරන්න පුළුවන්. හැබැයි ශාසනයේ නම් අද පැවිදි වුණත් ඒ අද පැවිදි වුණ කෙනා පුංචි කෙනෙක් වුණත් වැඩිහිටි කෙනෙක් වුණත් ඊට පෙර පැවිදි වෙලා ඉන්නේ Tamanට වඩා අඩු කෙනෙක් වුණත් වැඩි කෙනෙක් වුණත් වයසෙන් එයා ශාසනික වශයෙන් වැඩිමහල්. ඔබ දැකලා ඇතිනේ භික්ෂුන් වහන්සේලා පිළිවෙලට වඩිනවා. සංඝ මහලු පිළිවෙල කියලා නේකට කියන්නේ. සංඝ මහලු පිළිවෙල තමයි මේ ශාසනයේ පැවැත්ම. සංඝ මහලු පිළිවෙල තමයි මේ ශාසනයේ ජීවය බවට පත් වෙන්නේ. ඒ උන්වහන්සේලා අතර තියෙන ගෞරවය, ඒ භික්ෂුන් වහන්සේලා අතර තියෙන ගරු සම්මානය, මේවා තමයි මේ ශාසනය ආලෝකමත් කරන්නේ. එහෙම නොවන කෙනාට මේ ශාසනයෙන් බැහැර වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් එයාට එය විපතක් බවට පත් වෙනවා. ඒ නිසා ශාසනයේ විතරක් නෙවෙයි මේ සාමාන්‍ය ලෝකයටත් මේ සාමාන්‍ය සමාජයටත් මේ ශාසනික සම්ප්‍රදාය වළංගුයි. ඒ නිසා ඔබ කල්පනා කරන්නට ඔබට වෛරය ඇති වෙන්නේ ඇයි? ඔබ එය සිතේ දරාගෙන ඉන්න නිසා. මට ගැහුවා, මට බැන්නා, මගේ දේවල් පැහැරගත්තා.
මේවා හිත හිතා හිටියයි කියලා විසඳෙන දේවල් නෙවෙයි. හිත හිතා ඉන්නම මොකද වෙන්නේ? තව වෛරයයි ඇති වෙන්නේ. මේ වෛරය පින්වත්නි එක පැත්තකින් කායිකව අපිට වේදනාවක්. එක පැත්තකින් මානසික වේදනාවක්. මේ දෙකම පින්වත්නි අපිට සංසාරයට බාධාවක්. සංසාර ගමනේ දුගතියකට යන්න තියෙන පාරක් වෛරය. වෛරය ඇති කරගෙන මේ ජීවිතය ගත කරලා අපි කොච්චර කල් ජීවත් වෙන්නද? අපි කෙටි කාලයයි ජීවත් වෙන්නේ. ඒ කෙටි කාලය තුල අපි ජීවත් වෙන්න ඕනේ හැමෝටම උදව් උපකාර කරගෙන. හැමෝත් සමගම සමගියෙන් ජීවත් වෙන්න ඕනේ. මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව කියන ගුණාංග දියුණු කර ගන්න ඕනේ. මේ වර්තමාන ලෝකයට අවශ්‍යම දේවල් තමයි ඒවා. මේ ලෝකේ අපිට පේනවා උවදුරු අසංගත තත්වයන් වැඩි. රෝග පීඩාවන් වැඩි. මේ සියල්ලම පින්වත්නි මිනිසාගේ මේ මානසික ස්වභාවයන් වල ප්‍රතිඵලයක් තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්නේ මේකේ අනිත් පැත්ත. ඒ මොකද්ද? ඒ තමයි දෙවෙනි ගාථාවෙන් කියවෙන්නේ. අක්කොච්චිමං අවදිමං අජීනිමං අහාසිමි යේතං උපනයිහන්ති වීරං තේසුප සම්මති. අසවලා මට බැන්නේ, අසවලා මට ගැහුවේ, අසවලා මාව පැරැද්දුවේ, මගේ දේවල් පැහැරගත්තේය කියලා සිත සිතා ඉන්නේ නැති කෙනාට, එහෙම හිතන් නැති කෙනාට දිගින් දිගටම වෛරයක් එකතු වෙන්නේ නැහැ. එයාට තුල්ලතිස්ස හාමුදුරුවන්ට වෙච්ච දේ වෙන්නේ නැහැ. එයා අර සුණාපරන්ත පුන්න හාමුදුරුව වගේ නොසැලී ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එයාගේ ස්වභාවය එහෙමයි. අන්න අපි මේ විදිහටයි කල්පනා කරන්න ඕනේ. මොකද අපේ කර්මයද කියලා කියන්න දන්නේ නැහැ. අපි මේ සසර ගත කරනකොට අපි ගත කරපු පිළිවෙල අනුව මේ භවය තුල අපිට යම් යම් අත්දැකීම් විඳින්න සිද්ධ වෙනවා. ඔබ කියයි නිකරුණේ මම මොකටද බැනුම් අහන්නේ කියලා. ඔබ කියයි මන් නිකරුණේ මොකටද ගුටි කන්නේ කියලා. මගේ දේවල් අයි මන් නැති කරගන්නේ කියලා හිතෙන්න පුළුවන්. පින්වත්නි, අපි මේ ජීවත් වෙනකොට කර්මය තමයි බොහෝ දේවල් විසඳන්නේ. ඒ යහපත් වෙන්නත් පුළුවන්, අයහපත් වෙන්නත් පුළුවන්. කුසල කර්ම, අකුසල කර්ම කියලා දෙකක් තියෙනවා. ඒ කුසල කර්මයක් නම් අපට විපාක දෙනකොට සතුටයි. අකුසල කර්මයක් විපාක දෙනකොට අපි කැමති නෑ, අපිට වේදනාවයි. නමුත් මේ දෙකම අපිට එකසේ බාර ගන්න නම් සිද්ධ වෙනවා. ඒ ගැන අපි කල්පනා කරන්නට ඕන. මට බැන්න හැටි වද දුන්න හැටි පරදවා මට ඔහු ලැබූ ජය, මගේ පාඩුව ඔහුගේ වාසිය බවට පත් කර දෙන්නේ කර්මය. ජීවිතය දිනවන්න යලි යලි කල යුත්තේ අප නිතර පින්මය. විමසමින්
නුවණින් වැඩෙන විට සිඳී යයි සිත් පෙළන වෛරය. විමර්ශීමෙන් යුක්තව ජීවිත ගත කරනකොට අපේ සිත්වල තිබෙන වෛරය නිවිලා සැනසීලා යනවා. ජීවිතය දිනන්න, ජීවිතය ගොඩනගා ගන්න, අපේ ජීවිතය සාර්ථක කරගන්න තව කෙනෙකුට වෛර කරලා වැඩක් නැහැ. අපේ ජීවිතය සාර්ථක කරගන්න අපි ළඟ තිබෙන නොමිලේම ඉදිරිපත් කරන්න පුළුවන් මෛත්‍රියයි ඉදිරිපත් කරන්න ඕන. එහෙම ඉදිරිපත් කරපුවාම අපේ සිත්වල තිබෙන වෛරය, ක්‍රෝධය, ඊරිසියාව මේවා යටපත් වෙලා ගිහිල්ලා අපිට සුවසේ ජීවිත ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැති වුණොත් පින්වත්නි, අපි අපේ ජීවිතයේ තියෙන සුවයත් නැති කරගන්නවා. අන් අයගේ ජීවිතවල සුවයත් නැති කරගන්නවා. නැති කරලා දානවා. එහෙම වුණොත් අපිටත් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අන් අයට යහපතක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන තමන්ටත් මෙරමාටත් අන් අයටත් යහපත පිණිස කටයුතු කරන්නට. කවුරු ගැහුවත්, කවුරු බැන්නත්, කවුරු මගේ දේවල් පැහැරගත්තත්, මාව පැරැද්දුවත් මට පුළුවන්කම තියෙනවා නම් වීරියෙන් යුක්තව ඒව දරා ගන්න. ඒව ඉවසා ගන්න. මේ කර්මයක්ද කියලා කල්පනා කරලා ඒව යටපත් කරගන්න පුළුවන් නම් අන්න ඔබේ සිතේ බැඳෙන, ඔබට සසර ගමනම වරද්දන වෛරය දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඔබට අද දවසේ මේ ශ්‍රවණය කරපු මේ ධම්මපදයේ මේ ගාථා ධර්මයන් දෙක ඔබේ ජීවිතේට මෙලොව යහපත පිණිසම හේතු වේවා. පරලෝ යහපත පිණිසම හේතු වේවා. දෙලොව යහපත කෙලවර ශාන්ත නිවන් පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අප විසින් මේ වෙලාවේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය පළමු කොටම දෙවියෝ අනුමෝදන් වේවා, සතුටු වේවා. සතුටු වන දෙවියෝ දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අප සියලු දෙනාටම රැකවරණේ ආශිර්වාදය සලසා දෙත්වා. දෙවියෝ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියමු. ඒ වගේම මිය පරලෝයන්ට යෙදුණු සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝයන්ට යෙදුණ, රට නමින්, ජාතිය නමින් මිය පරලෝයන්ට යෙදුණ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. විශේෂයෙන්ම මේ වසංගත තත්වයන් වලින් මිය පරලෝයන්ට යෙදුණු සියලු දෙනාටමත් උවදුරු පීඩාවන්, ස්වභාවික විපත් වලින් මිය පරලෝයන්ට යෙදුණු සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතයේ සුවපත් කරගනීවා. සසර දුකින් අත මිදී නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අනන්ත වූ තුනුරුවන්ගේ ආශිර්වාදයත්, දෙවියන්ගේ දේව ආශිර්වාදයත්, මේ සිදු කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාද බලයත් කරන කොටගෙන ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලොවැසි සියලු දෙනාටමත්, ඒ වගේම චරණ රූප වාහිනී ආයතනයේ සියලුම දෙනාටත්, ඔබ අප සියලු දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාද ශක්තිය මෙලව ජීවිතයේ යහපත පිණිසම හේතු වේවා. පරලොව ජීවිතයේ යහපත පිණිසම හේතු වේවා. දෙලොව යහපත කෙලවර ශාන්ත නිවන් පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා
දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. අවසාන වශයෙන් අපි මෙලවට බිහි කරන්නට යෙදුණු අපි උපෝසනය කරන්නට යෙදුණු අපේ දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දස මස මා කුසේ දරා බිහි කල මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතූ පියා සිහි කරනවා පපුවේ තියෙන උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනේ සැනසේවා කියා